අයිබෝන් සියලුම දෙනාට ඉංජිනේරු තාක්ෂණ වේදේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඔබ වෙත අරගෙන එන අපගේ YouTube වීඩියෝ පාඩම් මාලාවේ තවත් වැදගත් පාඩම් මේකකයක් සමගින් අදත් අපි ඔබ හමුවට ආවා. ඉතින් විශේෂයෙන් ඔබ දන්නවා මේ දිනවල අපිත් එක්ක එකතු වෙලා ඉඳියා නම් අපි ඔබත් එක්ක දැනුම බෙදා ගනිමින් ඉන්නේ විශේෂයෙන් උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය ධාරාවට පෙනී සිටින දරුවන්ට අදාළව න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික දැනුම තමයි අපි බෙදා ගනිමින් ඉන්නේ. ඉතින් ඒ න්‍යායාත්මක දැනුම බෙදා ගැනීමේ වීඩියෝ පාඩම් මාලාවේ සංග්‍රහිත පරිපථවල විශේෂයෙන් උසස් පෙළ විභාගය සඳහා වැදගත් වන සංග්‍රහිත පරිපථ යටතේ එන කාරකාත්මක වර්ධක පරිපථ සම්බන්ධයෙන් කරන වීඩියෝ පාඩම් මාලාවේ තවත් ඉදිරි වීඩියෝවක් තමයි අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් අද අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් කාරකාත්මක වර්ධකයක භාවිත අවස්ථාවක් වන අපවර්තක වර්ධකයක් ලෙස. කාරක වර්ධකයක් කොහොමද අපවර්තක වර්ධකයක් වශයෙන් භාවිතා කරන්න කියන එක ඔබත් එක්ක කතා කරන්න. එහිදී වැදගත් වන න්‍යායාත්මක කරුණු සහ ගණනය කිරීම විශේෂයෙන් විභාගය සඳහා ඉතාම වැදගත් වෙනවා. ගණනය කිරීම සම්බන්ධයෙන්ුත් ඔබත් එක්ක තොරතුරු බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු කොහොමද කාරක වර්ධකයක් අපවර්තක වර්ධකයක් ලෙස භාවිතා කරන්නේ, ඊට අදාළ ගණනය කිරීම මොනවද, නිවැරදිව ඒ අදාළ ගාණක් උපරිම ලකුණු උපයාගත හැකි ලෙස සකස් කරන්නේ කොහොමද කියන එක. එතකොට ආරම්භයේදීම අපි කතා කළා අද අපි කතා කරන්න යන්නේ කාරක වර්ධක භාවිත අවස්ථාවක් වෙන අපවර්තක වර්ධකයක් ලෙස. කාරකාත්මක වර්ධක පරිපථයක් අපවර්තක වර්ධකයක් වශයෙන් භාවිතා කරන ආකාරය. එතකොට අපිට අර හුරු පුරුදු විදිහට අපි කිව්වොත් එimhe ඉන්වර්ටින් ඇම්ප් එකක් විදිහට කොහොමද ඔප් ඇම්ප් සර්කිට් එකක් අපි පාවිච්චි කරන්න කියන එක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔන්න ඔබට දකින්න පුළුවන් මේ කාරකාත්මක වර්ධක පරිපථයක් බොහොම සරලව අපවර්තක වර්ධකයක් වශයෙන් එකලස් කරගන්න ආකාරය. එතකොට මේ සංකේත බැලුවම ඔබට පේනවා මේ කාරකාත්මක වර්ධක සංග්‍රහිත පරිපථය මෙතන භාවිතා වෙලා තියෙනවා. ඊට පස්සේ ඔබට පේනවා මෙතන ද්විත්ව ජව සැපයුමක් ඩුවල් සප්ලයි එකක් තමයි දීලා තියෙන්නේ. ධන 15ක් සහ ඍණ 15ක් වන ද්විත්ව ජව සැපයුමක්. එතකොට අර අපි ආරම්භයේදී කාරකාත්මක වර්ධක ගැන හැඳින්වීමේදී අපි කතා කළා ජව සැපයුම් දෙකකින් ඔප් ඇම්ප් සර්කිට් වලට විදුලිය ලබා දෙන්න පුළුවන්. ඒකල ජව සැපයුමකින් සහ ද්විත්ව ජව සැපයුමකින්. එතකොට සාමාන්‍ය වර්ධක පරිපථයක අපි ශ්‍රව්‍ය සංඛ්‍යාත තරංගයක් එහෙම නැත්නම් ඊට වඩා ටිකක් ඉහළට ගිය තරංගයක් අපි වර්ධනය කරගන්න තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට ප්‍රත්‍යාවර්ත තරංගයක්. එතකොට තරංගයේ ධන සහ ඍණ කියන අර්ධ දෙකම මේ වර්ධකය හරහා වර්ධනය කරගන්න අවශ්‍ය වුණාම අපි මේකට මේ ද්විත්ව ජව සැපයුමකින් තමයි විදුලිය ලබා දෙන්නේ. එතකොට එහෙනම් ඔන්න මේ පරිපථය බලපු ගමන් ඔබට පේනවා ද්විත්ව ජව සැපයුමක් තියෙනවා. ධන වෝල්ට් 15ක් සහ ඍණ වෝල්ට් 15කින් සමන්විත වෙන. ඊට පස්සේ මේකට ඉන්පුට් අවුට්පුට් දීලා තියෙනවා. ඔබට පේනවා මෙතන ග්‍රවුන්ඩ් අග්‍රය. මේ ග්‍රවුන්ඩ් අග්‍රයට සාපේක්ෂව මෙතනින් ඉන්පුට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අවුට්පුට් එක අරන් තියෙනවා. එතකොට වැදගත්ම දේ තමයි ද්විත්ව ජව සැපයුමකදී ඉන්පුට් අවුට්පුට් දෙන්නේ ග්‍රවුන්ඩ් එකට සාපේක්ෂව. ග්‍රවුන්ඩ් අග්‍රයට සාපේක්ෂව තමයි ඉන්පුට් දෙන්නේ සහ අවුට්පුට් ඉවතට ගන්නෙ. එතකොට වර්ධක පරිපථයක අනිවාර්යෙන් කාරකාත්මක වර්ධක පරිපථ ආකාර දෙකයි තියෙන්නේ, අපවර්තක වර්ධක සහ අපවර්තක නොවන වර්ධක. මේ සර්කිට් එකක් දැක්කහම මේක වර්ධක පරිපථයක් කියලා හඳුනා ගන්න සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා අපිට. සුවිශේෂී ලක්ෂණය තමයි දුවේ පුතේ මෙන්න මේ ප්‍රතිරෝධක දෙක. මේ Rin සහ Rf. Rin කියන්නේ ඉන්පුට් රෙසිස්ටන්ස් එක, ප්‍රධාන ප්‍රතිරෝධකය. මේ Rf කියන්නේ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකය. අපි කියනවා ෆීඩ්බැක් රෙසිස්ටර් එක කියලා. ෆීඩ්බැක් රෙසිස්ටර් එක. මේ Rin සහ Rf කියන ප්‍රතිරෝධක දෙකක් භාවිතා වෙලා තියෙනවා නම් කාරක වර්ධක පරිපථයක අනිවාර්යෙන් ඒක භාවිතා වෙලා තියෙන්නේ වර්ධක අවස්ථාවට. අපවර්තක වේවා අපවර්තක නොවන වේවා වර්ධක අවස්ථාවට වර්ධකයක් ලෙස භාවිතා වෙනකොට තමයි අනිවාර්යෙන් මේ
RF සහ Rin ප්‍රතිරෝධක භාවිතා වෙලා තියෙන්නේ. එතකොට ද්විත්ව ජව සැපයීමකින් මම කිව්වා ජවය සපයලා තියෙනවා RF Rin ප්‍රතිරෝධක තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් වර්ධකයක්. ඊට පස්සේ වැදගත්ම දේ දුවේ පුතේ මේක අපවර්තකද අපවර්තක නොවනද කියලා හොයාගන්න එක. ඒක ඊටාම වැදගත්. අපි ඔය අපවර්තක වර්ධකයක්ද අපවර්තක නොවන වර්ධකයක්ද කියලා අපි කතා කරන්නේ අපි හොයාගන්නේ මෙන්න මේ ඉන්පුට් අග්‍ර දෙක දිහා බලලා. දැන් ඔබට පේනවා මෙතන මේ තියෙන ඉන්පුට් අග්‍ර දෙක එකක් තමයි මේ ඍණ සලකුණ තියෙන අපවර්තක ප්‍රදානය. ඉන්වර්ටින් ඉන්පුට් එක. ඊට පස්සේ අනික තමයි මේ ධන සලකුණ තියෙන අපවර්තක නොවන ප්‍රදානයේ non inverting input එක. ඔබට පේනවා මේ පරිපතේ අපවර්තක නොවන ප්‍රදානය සම්බන්ධ කරලා තියෙනවා කාටද? ground එකට. විදුලි සැපයීමේ ground එකට. ඒ කියන්නේ non inverting input එක ground කරලා. ඒ කියන්නේ අනිවාර්යෙන් අපවර්තක නොවන අග්‍රය භාවිතා වෙලා නැහැ input එකට ඒක ground කරලා. භාවිතා වෙලා තියෙන එකම අග්‍රය කවුද? inverting input එක. අපවර්තක ප්‍රදානය තමයි භාවිතා වෙලා තියෙන්නේ. අපවර්තක නොවන ප්‍රදානය මොකද කරලා තියෙන්නේ? ground කරලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේ අපවර්තක ප්‍රදානය inverting input එක මේ පරිපතේ input අග්‍රය සඳහා භාවිතා වෙච්ච නිසා අනිවාර්යෙන් මේක අපවර්තක වර්ධක පරිපතයක්. එහෙනම් ඔන්න ඔබට පැහැදිලි අපි කොහොමද කාරකාත්මක වර්ධක සංගුහිත පරිපත සටහනක් දැක්කහම වර්ධකයක් කියලා හඳුනගන්නේ කොහොමද කියන එක ඔබ දැන් දන්නවා. ඊට පස්සේ වර්ධකාකාර දෙකෙන් අපවර්තක වර්ධකයක්ද අපවර්තක නොවන වර්ධකයක්ද කියලා හඳුන ගන්න ආකාරයත් ඔබ දන්නවා. මොන වර්ධකයද කියලා හඳුනගන්නේ මෙන්න මේ ඉන්පුට් එක දිහා බලලා ඉන්පුට් අග්‍ර දෙකෙන් භාවිතා කරලා තියෙන අග්‍රය. භාවිතා කරලා තියෙන අග්‍රයට අනුරූපව තමයි වර්ධකය නම් වෙන්නේ. එහෙනම් මේකේ අපවර්තක ප්‍රදානය තමයි භාවිතා වෙලා තියෙන්නේ. එහෙනම් මේක අපවර්තක වර්ධකයක්. එහෙනම් දුවේ පුතේ ඔන්න පරිපතේ ඔබට දැන් පැහැදිලි. ද්විත්ව ජව සැපයීමකින් විදුලිය සපයලා තියෙනවා. එතකොට ඉන්පුට් අවුට්පුට් දීලා තියෙන ග්‍රවුන්ඩ් එකට සාපේක්ෂව ඊගාවට මෙතන ඉන්පුට් වශයෙන් භාවිතා වෙලා තියෙන්නේ අපවර්තක ප්‍රදානය. අපවර්තක නොවන ප්‍රදානය ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. ඒක නිසා මේක අපවර්තක වර්ධකයක්. එහෙනම් ඔන්න ඔය ටික පැහැදිලි නම් ඊට පස්සේ අපිට තියෙන්නේ පරිපතේ නිවැරදිව හඳුනාගත්තා නම් අපවර්තක වර්ධකයක් කියලා. ඊගාවට අපිට තියෙන්නේ මේකට අදාළ ගණනය කිරීම වලට නියමිත සමීකරණ ටික හඳුනා ගන්න. හරි. අපවර්තක වර්ධකයක වෙනස අපවර්තක වර්ධකයක් කියන්නේ මොකක්ද කියලා අපෙන් ඇහුවොත් නේද? ඔන්න ඔබට ගැටලුවක් එන්න පුළුවන්. අපවර්තක වර්ධකයක් කියන්නේ මොකක්ද? අපෙන් අහනවා. අපවර්තක වචනේ තේරුම අපි ගත්තොත් එහෙම අපවර්තනය වෙනවා කියන්නේ අපි මේ අපේ පරිපතෙන් කතා කළොත් කාරකාත්මක වර්ධක පරිපතෙන් කතා කළොත් ඉන්පුට් සිග්නල් එකේ ඉන්පුට් සිග්නල් එකේ තියෙන කලාවට අංශක 180ක කලා වෙනසක් සහිතව ප්‍රදානයේ කලාවට අංශක 180ක කලා වෙනසක් සහිතව ප්‍රතිදානය වර්ධිත ප්‍රතිදානය වර්ධකයක්නේ නේද? වර්ධකයක් නිසා අනිවාර්යෙන් ඉන්පුට් එකට වඩා අවුට්පුට් එක වර්ධනය වෙලා තමයි ලැබෙන්නේ. ප්‍රදානයේ කලාවට අංශක 180ක කලා වෙනසක් සහිත වර්ධිත ප්‍රතිදානයක් ලැබෙනවා නම් අන්න අපි කියනවා ඒක අපවර්තක වර්ධකයක්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉන්පුට් වේව් ෆෝමේෂන් එකේ දැන් මෙතන ඕගොල්ලන්ට පෙන්නනවා මේ ඉන්පුට් එකට දෙන සිග්නල් එක. මෙතන ඇදලා තියෙනවා මේ ඉන්පුට් එකට දෙන සිග්නල් එක ප්‍රත්‍යාවාත තරංගයක් තමයි ඉන්පුට් කරලා තියෙන්නේ. ඊට සාපේක්ෂව මේ මොහොතේම අවුට්පුට් එක මෙතන ඔබට පේනවා. එතකොට මේකේ විශේෂත්වය බලන්න මේ ඉන්පුට් එකේ ධනාර්ධයක් යනකොට ඉන්පුට් එකේ ධනාර්ධයක් ඉන්පුට් වෙනකොට අවුට්පුට් එක ඒ මොහොතේ ඍණාර්ධයක් බවට පත් වෙලා. එහෙනම් ප්‍රධාන සංඥාවේ කලාවට අංශක 180ක කලා වෙනසක් සහිත වර්ධිත ප්‍රතිදානයක්. ඉන්පුට් එක ධන වෙනකොට අවුට්පුට් එක ඒ මොහොතේ ඍණයි. ඉන්පුට් එක ඍණ වෙනකොට අවුට්පුට් එක ධනයි. එහෙනම් ඔන්න පැහැදිලි අපවර්තක වර්ධකයක කාර්යය මොකද්ද? ප්‍රධාන සංඥාවේ කලාවට අංශක 180ක කලා වෙනසක් සහිත වර්ධිත ප්‍රතිදානයක් ප්‍රතිදාන තරංගයේ වශයෙන් ලබා දෙනවා. ඊට පස්සේ වැදගත්ම දෙයක් දුවේ පුතේ. අනිවාර්යෙන් වර්ධක පරිපතයක තරංගයේ විස්තාරය තමයි වෙනස් වෙන්නේ. පැහැදිලි නේද?
තරංගයේ විස්තාරය. විස්තාරය කියන්නේ මෙන්න මේ මූල ලක්ෂයේ ඉඳලා ධන හෝ ඍණ අර්ධයට ඇති උපරිම දුර. එතකොට උපරිම දුර කියන්නේ මෙන්න මේ හරිය තමයි විස්තාරික උපරිම දුර තියෙන්නේ. එතකොට මේ ඉන්පුට් එකේ විස්තාරයයි ඒ මොහොතේම අවුට්පුට් එකේ විස්තාරය ගත්තොත් ඔබට පේනවා ඉන්පුට් එකේ විස්තාරික දුර වගේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් අවුට්පුට් එකේ විස්තාරික දුර මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. එහෙනම් මේ විස්තාරික දුර වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන් තරංගයේ මොකද වෙලා තියෙන්නේ? වර්ධනය වෙලා. ඔබ හොඳට මතක තියාගන්න ඕනෑම වර්ධක පරිපථයක ට්‍රාන්සිස්ටර් වේවා කාරකාත්මක වර්ධක වේවා ඕනිම වර්ධක පරිපථයක සිග්නල් එක වර්ධනය වෙනකොට ඉන්පුට් සිග්නල් එක වර්ධනය වෙනකොට වර්ධනය වෙන්නේ මෙන්න මේ තරංගයේ විස්තාරය පමණයි. ඒක ඉතා හොඳින් ඔබ මතක තියාගන්න. ඒක ඉතාම වැදගත්. විස්තාරික දුර විතරයි වෙනස් වෙන්නේ. හැබැයි කාලාවර්තය ඔබට පේනවා මෙතන ඉඳලා මෙතනට ගිය කාලය, මෙතන ඉඳලා මෙතනට තියෙන දුරයි, මෙතන ඉඳලා මෙතනට මේ තරංගයේ තියෙන දුරයි ප්‍රස්ථාරික දුරයි. ඒ කියන්නේ කාලාවර්තය. කාලාවර්තය වෙනස් වෙන්නේ නැහැ. හේතුව තමයි කාලාවර්තයේ වෙනසක් වුණොත් අනිවාර්යෙන් සංඛ්‍යාතය වෙනස් වෙනවා. සංඛ්‍යාතය වෙනස් වෙනවා කියන්නේ ඉන්පුට් එකේ හඬට වඩා අවුට්පුට් එකේ හඬ මොකද වෙන්නේ? සංඛ්‍යාතය වෙනස් වෙච්ච ගමන් හඬේ තියෙන ස්වරූපය වෙනස් වෙනවා. පැහැදිලි නේද? එතකොට වර්ධක අවස්ථාවක අනිවාර්යෙන් මතක තියාගන්න විස්තාරය විතරයි තරංගයේ විස්තාරය විතරයි වෙනස් වෙන්නේ. අඩු වැඩි වෙන්නේ. අඩුවීමක් නෙමෙයි වැඩිවීමක්. වර්ධක අවස්ථාවක් නිසා විස්තාරය විතරයි වැඩි වෙන්නේ. කාලාවර්තයේ කිසිම වෙනසක් නැහැ. ඉන්පුට් එකේ කාලාවර්තය සහ අවුට්පුට් එකේ කාලාවර්තය දෙකම එක සමානයි. බැරි වෙලා හරි විස්තාරික දුර වැඩිවීමට අනුරූපව කාලාවර්තයත් වෙනස් වුණා නම් නේද? ඉන්පුට් එක මයික් එකෙන් පිරිමි කෙනෙක් කතා කරනවා, ස්පීකරෙන් සමහර විට ගෑනු කෙනෙක් කතා කරනවා ඇහෙන්න පුළුවන් නේද? ඔබ අර මේ පරිගණක ආශ්‍රයෙන් ශ්‍රව්‍ය තරංග එඩිට් කරන ওই මුදුකාංග භාවිතා කරනවා නම් නේද? පිරිමි කටහඬක් ගෑනු කටහඬක් බවට පත් කරන්න පුළුවන් නේද? සංඛ්‍යාතය වැඩි කරගෙන ගිහිල්ලා. එතකොට සාමාන්‍ය අවස්ථාවල ඒ වගේ කරන්නේ නැහැ. අනිවාර්යෙන් මේ වර්ධක අවස්ථාවල සාමාන්‍ය භාවිතාවන් වල වෙන්නේ විස්තාරය වෙනස් වෙනවා. හැබැයි කාලාවර්තයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔබට පැහැදිලි ඉන්පුට් එකේ කලාවට අංශක 180ක කලා වෙනසක් සහිත වර්ධිත ප්‍රතිදාන තරංගයක් තමයි මේක හරහා මේ අපවර්තක වර්ධකය හරහා ලබා ගන්න පුළුවන්. ඊගාවට අපි බලමු මේකට අදාළ ගණනය කිරීම සහ මේ පරිපථයේ හැඳින්වීම පිළිබඳව. මෙමගින් ප්‍රධාන සංඥාව කියන්නේ මෙන්න මෙතනට අපි දෙන ඉන්පුට් එක. ප්‍රධාන සංඥාවට මෙතන මේ අකුරක අඩුවක් තියෙනවා. ප්‍රධාන සංඥාවට අංශක 180ක කලා වෙනසක් ඇති වර්ධිත ප්‍රතිදාන තරංගයක් ලබා දී. ප්‍රධාන සංඥාවට අංශක 180ක කලා වෙනසක් ඒ කියන්නේ ඉන්පුට් එකේ ධන එකට අවුට්පුට් එකේ මේ මොහොතේ එන්නේ ඍණාර්ධයක් වර්ධිත ප්‍රතිදානයක් ලබා දෙනවා. ඉන්පුට් එකේ විස්තාරයට වඩා අවුට්පුට් එකේ විස්තාරය විතරක් වැඩි වෙලා තියෙනවා. R in ප්‍රධාන ප්‍රතිරෝධකයේ ලෙසද. ඔන්න අපිට හඳුන්වලා දීලා තියෙනවා මේ R in කියන්නේ ප්‍රධාන ප්‍රතිරෝධකය. එහෙම නැත්නම් අර මම කලින් මතක් කළා වගේ ඉන්පුට් රෙසිස්ටන්ස් එක ඊට පස්සේ RF ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකය ෆීඩ්බැක් රෙසිස්ටර් කියන එක. මෙන්න ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකය ඒ කියන්නේ අවුට්පුට් එකෙන් කොටසක් ආපහු ප්‍රතිරෝධකයක් කරහා ඉන්පුට් එකටම දීලා තියෙනවා. ඒකයි අපි කියන්නේ ප්‍රතිපෝෂණය කියන්නේ. පැහැදිලි නේද? මෙයා භාවිතා වෙලා තියෙන ඉන්පුට් එක පාලනය කරන්න. මෙතන භාවිතා වෙලා තියෙන මේ R in භාවිතා වෙලා තියෙන ඉන්පුට් එක පාලනය කරන්න. මේ RF භාවිතා වෙලා තියෙන්නේ අවුට්පුට් එක පාලනය කරන්න. ඔන්නෝක ඉතා වැදගත්. එහෙනම් මෙයා ප්‍රධාන ප්‍රතිරෝධකය, මෙයා ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකය ලෙසද හඳුන්වනු ලබයි. ඊගාවට අපි බලමු ගණනය කිරීම. මෙහි වෝල්ටීයතාලාභය. වෝල්ටීයතාලාභය අපිට සංකේතවත් වෙනවා කැපිටල් A සිම්පල් V. AV වලින් සංකේතවත් වෙනවා. වෝල්ටීයතාලාභය සමානයි සමීකරණය ඍණ RF ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකයේ ඍණාගය. ඔන්න ඊටාම වැදගත්. ඍණ ලකුණක් එනවා මුලට. ඍණ ලකුණක් එන්න හේතුව තමයි මේක අපවර්තක වර්ධකයක්. හරි. වෝල්ටීයතාලාභය AV සමානයි ඍණ RF බෙදීම R in. අපි වචනයෙන් කිව්වොත් වෝල්ටීයතාලාභය සමාන වෙනවා
ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධකයේ ඍණාගය බෙදීම ප්‍රධාන ප්‍රතිරෝධකයේ අගය. ඍණ RF යට R in. එහෙම නැත්නම් අපිට වෝල්ටීයතා ලාභය ලබා ගන්න පුළුවන් තවත් සමීකරණයක් තියෙනවා. ඍණ V out බෙදීම V in. මේ V out එකේ අගය අපි දන්නවා නම් ඒකේ ඍණාගය බෙදෙනවා ඉන්පුට් වෝල්ටේජ් එකෙන්. එතකොට අපිට එනවා වෝල්ටීයතා ලාභය. ඔන්න දුවේ පුතේ වැදගත්ම දෙයක් මම මෙතන කියනවා. වෝල්ටීයතා ලාභය කියන්නේ සංඛ්‍යාත්මක අගයක් පමණයි. පැහැදිලි නේද? සංඛ්‍යාත්මක අගයක් පමණයි. ඒකට හේතුව තමයි මේ RF Rin දෙන්නම අපි දෙන්නේ සම්මත ඒකක ප්‍රතිරෝධයක් කියන්නේ. RF දෙන්නේත් ඕම් වලින්, Rin දෙන්නේත් ඕම් වලින්. එතකොට ඕම් වලට ඕම් සුළු වුණාම මෙතන ඉතුරු වෙන්නේ සංඛ්‍යාත්මක අගයක් පමණයි. ගොඩක් ළමයි වරද්ද ගන්නවා වෝල්ටීයතා ලාභය හොයන්න කිව්වහම වෝල්ටීයතා ලාභය හොයලා එතනට දානවා ඕම් කියලා. ඇයි RF Rin ඕම් වලින්? එතකොට උත්තරෙත් ඕම් කියලා දානවා. උත්තරේ ඕම් කියලා දැම්මොත් වෝල්ටීයතා ලාභයට හරිද? හරි නෑ. ඒක වැරදි. වරදින්න හේතුව තමයි ඕම් වලට ඕම් සුළු වෙලා ඉතුරු වෙන්නේ ඒකකේ අයින් වෙලා යනවා. සංඛ්‍යාත්මක අගය ඉතුරු වෙනවා. එතකොට මෙතනත් V out යට V in. අවුට්පුට් එකේ එන්නේ වෝල්ට් වලින්, ඉන්පුට් එකේ එන්නේ වෝල්ට් වලින්. සම්මත ඒකක ගත්තාම වෝල්ට් වලට වෝල්ට් සුළු වුණාම අපිට එතනත් එන්නේ සංඛ්‍යාත්මක අගයක් පමණයි. එහෙනම් අපවර්තක වර්ධකයේ වෝල්ටීයතා ලාභය AV සමාන වෙනවා ඍණ RF යට R int. එහෙම නැත්නම් ඍණ V out යට V int. ඊගාව සමීකරණය ප්‍රතිදානය. ප්‍රතිදානය කියන්නේ අවුට්පුට් එක. මෙන්න මේ අවුට්පුට් එක සමාන වෙනවලු. අවුට්පුට් සමානයි ඉන්පුට් වැඩි කිරීම ගේන්. ගේන් එක කියන්නේ වෝල්ටීයතා ලාභය කියන එකම තමයි. එතකොට මෙතන වෝල්ටීයතා ලාභය අපි සංඛ්‍යාත්මක අගයක් හොයාගත්තට පස්සේ අන්නේ සංඛ්‍යාත්මක අගය ගුණ කරනවා කාගෙන්ද? ඉන්පුට් වෝල්ටේජ් එකෙන්. එතකොට අපිට අවසාන ප්‍රතිඵලය ලැබෙනවා කවුද? අවුට්පුට් එකේ වෝල්ටේජ් එක කීයද කියන එක. පැහැදිලි නේද? ප්‍රතිදානය අවුට්පුට් සමානයි ඉන්පුට් වැඩි කිරීම ගේන්. එතකොට අනිවාර්යෙන් ප්‍රතිදානය එන්නේ වෝල්ට් කියන ඒකකේ. මොකද හේතුව ඉන්පුට් එක වෝල්ට් වලින්, ගේන් එක එන්නේ නිකන් සංඛ්‍යාත්මක අගයක්. එතකොට අවසාන ඒකකයත් වෝල්ට් වලින්ම තමයි පිළිතුර ලැබෙන්න ඕනි. එහෙනම් ඔන්න දැන් ඔබට හොඳට පැහැදිලි කාරක වර්ධක පරිපථයක් දැක්කහම මේක වර්ධක පරිපථයක්ද? වර්ධක පරිපථයක් නම් අපවර්තක වර්ධකයක්ද? අපවර්තක නොවන වර්ධකයක්ද කියන එක හොයාගන්න විදිය. ඊට පස්සේ අපි දැන් කතා කළේ අපවර්තක වර්ධකයක්නේ. අපවර්තක වර්ධකයකට අදාළ වෝල්ටීයතා ලාභය සහ ප්‍රතිදානය අවුට්පුට් එක හොයාගන්නේ කොහොමද කියන එක ඔබට දැන් හොඳින්ම පැහැදිලි. ඊගාවට අපි බලමු විභාග ගැටලුවක් සාකච්ඡා කරලා කොහොමද විභාගෙට මේ අපවර්තක වර්ධක පරිපථයක් ඇසුරින් ගැටලුවක් එන්න පුළුවන්. ඒ ගැටලුව කොහොමද නිවැරදිව පියවරෙන් පියවරට අපි පිළිතුරු සපයන්නේ ගැටලුවට උපරිම ලකුණක් එන විදිහට කියලා බෝඩ් එකත් එක්ක එකතු වෙලා අපි ගානක් ප්‍රායෝගිකව හදලා බලමු.